ඔබ සමට ජේසු පිහිටයි අද නැවත වරක් අපි මේ ඉරිදා දින එකට හමු වෙනවා. විශේෂයෙන්ම යේසුස් වහන්සේගේ නාමයෙන් මම ඔබ සමට සුබ පතනවා. අද දවසේ ඔබට විශේෂ යමක් ලැබේවි කියලා අපි විශ්වාස කරනවා. අපි ඔබගේ මේ නිවසට එන්නේ අන්තර්ජාලය තුලින්. අපි එක දෙයක් දන්නවා. සමහර වෙලාවට ඔබට සභාවකට යන්න හැකියාවක් නැතුව ඇති. ඒ නිසා ඔබ අපත් සමග එකතු වෙනවා. යම් හේකින් ඔබ සභාවකට යන කෙනෙක් නම් සතිපතා අපි සමග එකතු වුණාට ප්‍රශ්නයක් නෑ. මේ සමින් ආශිර්වාද ලබන්න. මේක අපේ දෙයක් නෙවෙයි, දෙවියන් වහන්සේගෙන් ලැබෙන ආශිර්වාදයක්. හැබැයි ඔබ ඒ සභාවට යන එකට ආදේශකයක් කරගන්න එපා මේක. දැන් මේ මෙතන මේ සහභාගී වූ පළියට මේ තමන්ගේ සභාවට නොගිහින් ඉන්න කියලා අපි නිර්දේශ කරන්නේ නැහැ. ඒක හොඳ දෙයක් නෙවෙයි. ඔබගේ සහෝදරත්වයට සහභාගීකමකට සභාවකට යනවා. නමුත් අද මෙතනදී අප සමග එකතු වන්නේ ඔබගේ නිවසේ ඔබගේ පවුලේ අයත් සමග. ඒ එක්කම මම මතක් කරන්න ඕනේ අපි මේ අන්තර්ජාලය තුලින් එන්නේ අපිට සහයෝගය ලැබෙන හුඟක් තරුණ අයගෙන්. විශේෂයෙන්ම මට සහයෝගය ලැබෙන තරුණයන් කීප දෙනෙක් මම කියන්න ඕනේ මේ සහෝදර නිමේෂ්, නිලේෂ්, දේව්ෂාන්, අසංක, එතකොටම සහෝදර මිතුම් වගේම සොඳුරු මේ අය නොඑක ආකාරයෙන් නමස්කාරයෙන් වීඩියෝ සකස් කිරීමෙන් තාක්ෂණ අතින් සහාය දෙනවා. ඉතින් ඒගොල්ලන්ට මම ඒගොල්ලන්ට යේසුස් වහන්සේගේ නාමයෙන් සුබ පතනවා. ඒගොල්ලන්ට ආශිර්වාද කරන්න කියලා. ඉතින් අද අපි මේ දේව මෙහෙය ආරම්භ කරමු. ඒ ආරම්භ කිරීමේදී ප්‍රථමයෙන්ම මම යාඥා කරන්නම් ඔබත් එකතු වෙන්න. එක දෙයක් මතක තියාගන්න. මේ ඔබ මේ නරඹන්නෙක් නෙවෙයි, මතක තියාගන්න. ඔබ නරඹන්නෙක් නෙවෙයි, ඔබ සහභාගී වන්නෙක්. නමුත් ඔබ තිරේ යම් කිසි දෙයක් දකිනවා නම්, දේව වචනයක් කියනවා නම් ඔබ ඒක කියවන්න. ඔබලා එකතු වෙලා ඒක කියවන්න. දේව වචනේ කියවන්න. ගීතයක් නමස්කාර ගීතයක් යනවා නම් ඔබත් ගායනා කරන්න. මේක මම කිව්වා මේක නරඹීමක් නෙවෙයි, මේක සහභාගී වීමක්. හොඳයි, අපි එහෙමනම් ඔබට සෑම දිනෙකම අපි එකතු වෙමු දැන් මේ මොහොතේ. ඒ වගේම සූදානම් වෙන්න ගිවිසුම් භෝජනයේට ඔබගේ රොටි සහ යුෂ ලෑස්ති කරගන්න. ඒ වෙලාවේදී ඔබත් සහභාගී වෙන්න කිව්වේ සහභාගී වීම. සර්ව බලධාරී දේව පියාණෙනි, අපි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙන අද දවසේ. ස්වාමිනී, මේ ලෝකයේ පුරා සිටින සිංහල කතා කරන භාෂාවට ස්වාමිනී දේව වචනය අහන්න නමස්කාර කරන්නට සමහර වෙලාවට ඒ අයට මේ දේ කරන්න වෙන අවස්ථාවක් නැහැ. ඔබ වහන්සේ අවස්ථාව දුන්නා අපිට. අන්තර්ජාලය තුලින් අපි දන්නවා ස්වාමිනී අන්තර්ජාලය ඔබ වහන්සේ තමයි මැව්වේ. ඔබ වහන්සේගේ දරුවන්ට ඔබ වහන්සේ දුන්න ප්‍රඥාව අනුව. නමුත් දැන් ඒ දෙය අපිට ඔබ වහන්සේගේ මහිමේ සඳහා පාවිච්චි කරන්න ලැබිලා තිනවා. අපි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. මේ සමග සහභාගී වන සෑම කෙනෙකුටම ඔබ වහන්සේ ආශිර්වාද කරන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. Elohim Memkar Devi Duni El Elyon Ati Uttamahu El Roi Mades Balanau Elola Oba Sadakalikai El Shaddai
සර්ව බලධාරී අදොනායි මා දෙව් ස්වාමිනී නමදින්නේමීමා නමදින්නේමීමා මගේ දෙව් පියාණෙනි මගේ දෙව් පියාණෙනි සියලු බල ඇති දෙවියන් වහන්ස ඔබට සියලු සිත් සහ සියලු පැතීම් දැනේ. කිසි රහසක් ඔබගෙන් වැසී නැත්තේය. එසේ වූ සියලු බල ඇති දෙවියන් වහන්ස අප විසින් ඔබට සම්පූර්ණ ලෙස ප්‍රේම කරන පිණිසත් ඔබගේ ශුද්ධ නාමය යුතු ලෙස වර්ණනා කරන පිණිසත් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන ඔබගේ ශුද්ධාත්මානුභාවයෙන් අපගේ සිත්වල කල්පනා පිරිසිදු කළ මැනව. ආමේන්. අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙසේ වදාරන සේක. අපගේ දෙව් ස්වාමීන් වහන්සේ වන දෙවිපියාණන් වහන්සේ එකම තැනන් වහන්සේය. ඔබේ මුළු හෘදයෙන්ද, ඔබේ මුළු ආත්මයෙන්ද, ඔබේ මුළු බුද්ධියෙන්ද, ඔබේ මුළු ශක්තියෙන්ද ඔබේ දෙවි වූ ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න. මෙය පළමුවෙනි ආඥාවය. දෙවැනි එකද එහා සමානය. එනම් ඔබට මෙන්ම ඔබේ අසල්වැසියාටද ප්‍රේම කරන්නේ යනුව. මෙම ආඥාවලට වඩා උතුම් වූ අන් කිසි ආඥාවක් නැත. මෙම ආඥා දෙක පිට මුළු ව්‍යවස්ථාවත් දිවසාවලියත් පිහිටා තිබේ. ශුද්ධාත්මයන්න් වහන්ස මෙම ආඥා ආරක්ෂා කරන්නට අපට උපකාර කළ මැනව. ස්වර්ගයෙහි වැඩ වසනා යානිනි අපගේ ගෞරව වේවා නාමයට ඔබේ ස්වර්ගයෙහි වැඩ වසනා යානිනි ගෞරව වේවා නාමයට ඔබේ. ස්වර්ගයෙහි මෙන් පොළොවෙහි කැමැත්ත ඉටුවී ඔබේ පැමිණේවා රාජ්‍යය ඔබේ. ස්වර්ගයෙහි මෙන් පොළොවෙහි කැමැත්ත ඉටුවී ඔබේ පැමිණේවා
දවස් පතාපව පෝෂණය කළ මැනව දවස් පතාපව පෝෂණය කළ මැනව අප අන් අයට කමා කළාක් මෙන් අපටද කළ මැනව අප අන් අයට කමා කළාක් මෙන් අපටද කළ මැනව පරීක්ෂාවෙන් අපව ආරක්ෂා කළ මැනව පරීක්ෂාවෙන් අපව ආරක්ෂා කළ මැනව එරෙහිව අපට එන සතුරාගෙන් අප මුදවා ගත මැනව එරෙහිව අපට එන සතුරාගෙන් අප මුදවා ගත මැනව රාජ්‍යයක් බාලයක් මහිමයක් පියාණෙනි සදාකල්හි ඔබගේමය
කිතුනුවන් වන අපි දෙවියන් වහන්සේට නමස්කාර කිරීමේ තවත් ක්‍රමයක් තමයි උන්වහන්සේ විසින් අපට කරනාලද ආශිර්වාද අනුව එයින් බීජයක් නැවත දේව රාජ්‍යයේ පැල කිරීම. සමහර වෙලාවට අපි ඒ වෙනුවෙන් කියන්නේ උන්වහන්සේ වෙත යම්කිසි පූජාවක් කිරීම කියලයි. දැන් එහෙම කරන්නේ අපේ ඇදහිල්ල මතයි. අපි ඇදහිල්ලෙන් උන්වහන්සේගේ දේව රාජ්‍යය අපි බීජයක් පැල කරනවා. ඒ තුලින් අපට ආශිර්වාද ලැබෙනවා. ඒක අනිවාර්යයි. දැන් මෙතෙන්දී අපි කරන දෙයක් නම් ඔබගේ නිවසේ යම්කිසි වාජනයක මෙම ඔබ දමන මුදල එකතු කරන්න. මෙම මුදල එකතු වුණාම යම් අවස්ථාවකදී දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම මත වෙනත් දේව සේවකයෙකුට උපකාරයක් වන විස පාවිච්චි කරන්න. අපිට ඔබගේ මුදල් එවන්න එපා. මෙම යේෂුවා අනුගාමික එකමුතුවට ඔබගේ මුදල් එවන්න එපා. ඔබට දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව කියන්නා වූ වෙනත් දේව සේවකයෙකුගේ සේවය සඳහා එය යොමු කරන්න. දැන් අපි ඒ දීමනාව දෙන අතරතුර මෙම නමස්කාර ගායනය අපි කරමු. ඉතිසක තුතුන් ගෙන පුත ලපන දෙවීන් තුනේ ඔබමය මෙවුම් කරු මුළු ලොවෙහි සමිතුනේ ඔබ කින නිකුත් වෙයි මෙසියලු දෙය සොඳිනේ පුතමුව ඔබේ දෙය ඔබටම බැති සිටිනේ පූජාසනය මත අප තපන දීමනා සවිදිවි මහිම ඇති සමිතුනී පිතුම් ඒහා අපද ඔබටම පිතුන උන්මෙනා ජේසු හිමිනමින පිළිකනු මැන දයාවෙනා ශුද්ධ බයිබලයේ සඳහන් වී ඇති පරිදි අපි සැබවින්ම පසුතැවිලි වී පාපෝච්චාරණය කරන්නේ නම් විශ්වාසවන්ත වූද ධර්මිෂ්ඨ වූද ඔබ වහන්සේ අපගේ සියලු පාප වලින් අදමිටුකම් වලින්ද පවිත්‍ර කරන බවයි. ශුද්ධ පියාණෙනි, අප විසින් ඔබ වහන්සේට විරුද්ධව සිතින් වචනෙන් ක්‍රියාවෙන් දැනුවත්ව හෝ නොදැනුවත්ව කර ඇති සෑම පාපයක් උදෙසාම අපි බැගපත් වෙනවා. ඒ සෑම පාපයක්ම ඔබ වහන්සේට විරුද්ධව කර ඇති බවට පිළිගනිමු. ඒ සෑම පාපයකටම වගකීම පිළිගනිමු. ඒ වගේම පියාණෙනි, ඔබ වහන්සේ ඒ සෑම පාපයකටම අපට කමාව දී ඇති බවද අපි පිළිගනිමු. අප වෙනුවෙන් සිය ජීවිතය පූජා කර නැවත නැගිටිනු ඔබ වහන්සේගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසා අපගේ සියලු පව්වලට කමා වී යහමගට යොමු වීමට අපට පිහිටවන මෙන්ද ඔබ වහන්සේගේ මහිමය සඳහා ජීවිතයේ අලුත්කමින් නැගිට ඔබ වහන්සේට සේවය කරන්නටත් අපට වරම් දෙන මෙන්ද ඉල්ලා සිටිමු. ආමේන්. දැන් අපි ගිවිසුම් භෝජනයට සූදානම් වෙමු. ගිවිසුම් භෝජනයත් නමස්කාරයේම කොටසක්. යේසුස් වහන්සේ අපට දුන්නා වූ ආඥාවක් කියන්න පුළුවන්. මා සිහිවීම පිණිස මේ දේ කරන්න කියලා කිව්වා. මේ ගැන සඳහන් වෙනවා
එක කොරින්ති 11 වෙනි පරිච්ඡේදයේ 23 සිට 26 දක්වා. මා ඔබට ඉගැන්වූ මේ පිළිවෙතම ස්වාමීන් වහන්සේගෙන්ම ලැබුවෙමි. එනම් ස්වාමීන් වන යේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේදී රොටියක් රැගෙන ස්තුති කොට කඩා මෙය ඔබ උදෙසා දෙන මාගේ ශරීරයය. මා සිහි කිරීම පිණිස මෙය කරන්නයි වදාළසේක. එලෙසම රාත්‍රී කෑමෙන් පසු කුසලානද රැගෙන මේ කුසලාන මාගේ රුධිරයෙන් පිහිටුවන නව ගිවිසුමය. යම් පමණ වරක් ඔබ මෙයින් පානය කරන්නේද එපමණ වර මා සිහි කිරීම පිණිස මෙය කරන්නයි වදාළසේක. ඔබ යම් පමණ වර මේ රොටි අනුභව කරන්නහුද මේ කුසලානෙන් පානය කරන්නහුද එපමණ වර ස්වාමීන් වහන්සේ වඩිනතුරු ඔබ උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නහුය. දැන් ඔබ සූදානම් කරගන්න ඔබගේ නිවසේ ප්‍රධානියාට පුළුවන් අනිත් අයට දෙන්න මේ දේ දෙන්න සූදානම් කරගන්න රොටිය සහ යුෂ. මෙතෙන්දී යමක් කියන්න ඕනේ. ගිවිසුම් භෝජනයට සහභාගී වීමට සුදුසුකම් ඇත්තේ කාටද? ඊ타මත්ම සරලව කියනවා නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මේ නව ගිවිසුම උන්වහන්සේ කිව්වා නව ගිවිසුම කියලා සහභාගී වෙන්න පුළුවන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තම ගැලවුම්කාර දෙවියන් වහන්සේ ලෙස පිළිගත් අයට පමණයි. අන් අයට මේකට භුක්ති විඳින්න බෑ. ඉතින් ඒ හන්ද අපි මේ දේ මතක් කරමු. ඔබ මේ දේ මේ රොටි කන විටත් යුෂපානය කරන විටත් ඇදහිල්ලෙන් කරන්න. ඇදහිල්ල නැත්තම් මේන් වැඩක් නැහැ. ඇදහිල්ල නැත්තම් මේ රොටි කැබැල්ලක් සහ යුෂ ටිකක් පමණයි. මක් නිසාද මේ රොටි කැබැල්ල කිසිම විටක ඉදිරියවත් යේසුස් වහන්සේගේ ශරීරය බවට පත්වන්නේ නැහැ. මිදී යුෂ උන්වහන්සේගේ රුධිරය බවට පත්වන්නේ නැහැ. නමුත් එහෙනම් ඇයි අපි මේ දේ කරන්නේ? උන්වහන්සේ අපිට මේ දේ කරන්න කිව්වා. මේ මාගේ ශරීරයේ සිහිවීම පිණිස, මාගේ රුධිරයේ සිහිවීම පිණිස. දැන් මෙතෙන්දී වැදගත් වන්නේ ඔබේ මගේ ඇදහිල්ල. අපි ඇදහිල්ලෙන් මේ රොටිය අනුභව කරන විටත්, යුෂ පානය කරන විටත් අපේ ඇදහිල්ල කරන කොටගෙන උන්වහන්සේගේ ශරීරයේ සහ රුධිරයේ බලය භුක්ති විඳින්න අපට අයිතියක් ලැබෙනවා. අන්න ඒක තමයි මෙතෙන්දි වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි මේ දේ කරන්නේ. නිකන් උන්වහන්සේ කිව්ව නිසා කරන්නම් වාලේ කරනවා නෙමෙයි. ඒ දේ කිරීමෙන් උන්වහන්සේගේ ඒ ශරීරයේ බලය සහ උන්වහන්සේගේ රුධිරයේ බලය අපිට භුක්ති විඳින්න අපේ ශරීරයට ඒ අයිතිය ලැබෙනවා. අන්න ඒ දේ මතක තබා ගන්න ඕනේ. ඔබ සමග කුඩා දරුවන් ඉන්නවා නම් ඔවුන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැලුම්කාර දෙවියන් වහන්සේ ලෙස පිළිගෙන නැත්නම් ඔවුන් මේට සහභාගී කර ගැනීමෙන් වැළකුණොත් හොඳයි. ඒක ඔබ ගෙදර ඉන්න නායකයාගේ වගකීම. ඔබ ගෙදර දේව සේවකයා ඔබ තමයි මේ දේ කරන්නේ. හොඳයි. එහෙමනම් අපි මේ දේට සහභාගී වෙමු. යේසුස් වහන්සේ ඔබ වහන්සේගේ මේ ශරීරය රුධිරය සංකේතවත් වන මේ රොටි සහ යුෂ ඔබ වහන්සේගේ වචනයට කීකරුව ඇදහිලිවන්ත කමින් අපි මේ දේට සහභාගී වෙනවා. ඔබ වහන්සේගේ ශරීරය බිඳෙන්නට රුධිරය ගලන්නට ඔබ වහන්සේ අපි වෙනුවෙන් යාගයක් කළ නිසා අපි ඔබ වහන්සේට සදා ණය ගැතියි. මාත් සමග කියන්න යේසුස් වහන්සේ ඔබ වහන්සේගේ බිඳුනා වූ ශරීරයට සදා ණය ගැතියි. ඔබ වහන්සේගේ බිඳුන ශරීරය නිසා මාගේ ශරීරය සුවය ලැබ තිබෙනවා. මාව සියලු රෝගවලින් සුවය ඔබ වහන්සේ මට දී තිබෙනවා. සියලු වෛරස් වලින් ආරක්ෂාව ඔබ වහන්සේ මට දී තිබෙනවා. ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේවා, ස්තුති වේවා. දැන් අපි අනුභව කරමු.
දැන් උන්වහන්සේගේ රුධිරයේ සංකේතවත් වන මේ යුෂ අපි පානය කරමු. මාත් සමග කියන්න. යේසුස් වහන්සේ ඔබ වහන්සේගේ ගැලුවා වූ රුධිරය ගැන මම ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේගේ රුධිරය නිසා මම පාපයෙන් නිදහස්. මම දෙවි පියාණන් සමග නැවත සම්බන්ධ වී සිටිනවා. මට සදාකාල ජීවනය ලැබී තිබෙනවා. ස්තුතියි යේසුනේ. ආමේන්. දැන් අපි දේව වචනයට සූදානම් වෙමු. හොඳයි අපි බලමු අද දේශනාව දිහා. මම ඉගැන්වීම් මාලාවක් කරා යම්කිසි හේතුවක් නිසා. මොකද මේ හුඟක් කිතුණුව මගෙන් අහන්න ගත්තා නොයෙක් ප්‍රශ්න. ඒ ප්‍රශ්න අහනකොට මට හැඟී ගිය දෙයක් තමයි මේ අයට මේ සාමාන්‍ය මූලික දැනුමවත් නැති බව. සභාවට යනවා, ගිවිසුම් භෝජනයට සහභාගී වෙනවා, පුළුවන් තරම් ඇහුම්කන් දෙනවා දේශනාවලට, ගීතිකා කියනවා. නමුත් අර මූලික මේ දේවල්, මූලධර්ම ගැන දැනීමක් මේ අයට නැහැ. ඒ මට තේරිච්ච හැටියේ ඒ ආපු ප්‍රශ්න වලින්. ඉතින් මම මේ වෙනුවෙන් ඉගැන්වීම් මාලාවක් කරා සත්‍ය කිතුදහම හඳුනා ගැනීම කියලා. සත්‍ය කිතුදහම හඳුනා ගැනීම කියලා මම අපි පටන් ගත්ත දේශනා මාලාවක්. ඉගැන්වීම් සහ දේශනා එකට එකතු වෙලා කියන්න පුළුවන්. අපි එකෙන් බලමු මොකද්ද මේ සැබෑ කිතුදහම කියන්නේ කියන එක. දැන් බලමු. සැබෑ කිතුදහම ආගමක් නොවේ. මතක තියාගන්න. දැන් ආගම් කියනවා තියෙනවා හරියට. දැන් ලෝකේ ආගම් ගොඩාක් තියෙනවානේ. අපි ඇත්තම කිතුදහමත් ආගමක් හැටියට තියෙන අවස්ථාවල් තියෙනවා නේද? අපි තියෙනවා කිතුදහමෙත් ආගම් කොටස් වශයෙන් තියෙනවානේ. නමුත් සැබෑ කිතුදහම ආගමක් නොවේ. එහෙනම් මොකක්ද ඒක? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග ඇති පුද්ගලික ලෙන්ගතු සමබරතාවයක්. දැන් බලන්න එතන වචන තුනක්. පුද්ගලික ලෙන්ගතු සමබරතාවයක්. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා personal intimate relationship. අන්න ඒක තමයි ඉංග්‍රීසියෙන් අපි කියන්නේ. ඒක තමයි යේසුස් වහන්සේක අපිට තියෙන්නේ. එහෙනම් ඔබ අහන්න පුළුවන් ආගම කියන්නේ මොකක්ද කියලා. ආගමක් කියන්නේ මිනිසා විසින් සාදාගත්ත දෙයක්. පැහැදිලිවම කියනවා නම් ඔවුන්ගේ ආත්මයේ හිස් බව පුරවන්ට ඒගොල්ලෝ සොයාගත්ත දෙයක්. අපි දකිනවා බොහෝ වෙලාවට සමහර වෙලාවට ඉරට වඳී, හඳට වඳී, ගස් ගල් වලට වඳිනවා, ගල් පිළිම වලට වඳිනවා. ඉතින් ඒ වගේ දේවල් කරන ඉතින් ඒ තමන්ගේ ආත්මික අවශ්‍යතාවයන් සපුරා ගන්නට මිනිසා විසින් හදාගත්ත දෙයක්. දැන් නමුත් කිතුදහම කියන්නේ මිනිසා විසින් හදාගත්ත දෙයක් නොවේ. අපි ඒ ගැන බලමු ඉදිරියට. දැන් එහෙනම් අපිට ප්‍රශ්න කරනවා එහෙනම් මේ යේසුස් වහන්සේ කියන්නේ කවුද? යේසුස් වහන්සේ කියන්නේ කවුද කියන එක අපි බලමු. දැන් මෙතෙන්දී අපිට කියන්න ඕනේ දෙයක් තමයි යේසුස් වහන්සේ තමයි කිතුදහමේ මූලාශ්‍රය. මෙතෙන්දී උන්වහන්සේගේ පුද්ගලික ආරාධනයක් තියෙනවා අපිට. එන්න මා වෙතට කියන එක. ඇත්තම ඒක කියනවා බොහෝ අවස්ථාවලදී කියනවා මානු වෙන්න කියන්නේ මගේ අනුගාමිකයෙක් වෙන්න. මා පස්සෙන් එන්න. මගේ අනුගාමිකයෙක් වෙන්න කියලා ආරාධනාවක් තියෙනවා. ඔන්න ඔය ආරාධනාව පිළි අරගෙන අපි උන්වහන්සේ සමග යනවා නම් අන්න සැබෑ කිතුදහම. ඒක තමයි සැබෑ කිතුදහම. දැන් බලන්න සුභාරංචි 4 මතෙව් මාක් ලූක් සහ යොහාන් කියන සුභාරංචි 4 තියෙනවා සඳහන් වෙලා කිහිප වතාවක් නේද? මම හිතන්නේ 23 වතාවක්. 23 වතාවක් ඊට වැඩියත් ඇති. තියෙනවා මානු වෙන්න කියන එක සඳහන් වෙනවා. නමුත් සමහර වෙලාවට මේ ඉතින් එකම දේ අර වෙන කෙනෙක් ලියනකොට ඉතින් 23 වතාවක්ම නෙවෙයි වෙන්නත් පුළුවන්. නමුත් අඩුම ගානේ මතෙව් එකේ සුභාරංචි 7කුත් යොහාන් සුභාරංචි 7කුත් තිබෙන නිසා අපිට හිතනවා අඩුම ගානේ 7 වතාවක් උන්වහන්සේ මා අනුව එන්න කියලා කිව්වා.
දැන් අපි බලමු පොඩ්ඩක්. යොහාන් පළවෙනි පරිච්ඡේදයේ 38 සහ 39 වන පදවල යේසුස් බලමු බයිබලයේ තියෙන මොකද්ද කියලා. යේසුස් වහන්සේ හැරි ඔවුන් Taman පස්සෙන් එනවා දැක ඔබ සැම සොයන්නේ කුමක්දයි ඔවුන්ගෙන් ඇසූසේක. දැන් කවුද මේ කියන්නේ? අපි දන්නවා එතෙන්දී යොහාන් බෞතිස්ම ඉන්න ස්ථානයෙන් යන අවස්ථාවේදී යේසුස් වහන්සේ ඇන්ඩ්‍රු සහ යොහාන් කියන දෙන්න තමයි මෙතෙන්දී ඇත්තම යොහාන්ගේ නම සඳහන් වෙන්නේ. ඒ දෙන්න යේසුස් වහන්සේ පස්සෙන් එනවා. එතකොට යේසුස් වහන්සේ අහන මොනවද උඹලා හොයන්නේ කියලා. එතකොට බලමු ඊළඟට කියනවා ඔහු කියනවා රබ්බි කියන්නේ ගුරුවරයා කියන එක ආචාර්යවරයා කියන එකයි. ඔබ නැවතී සිටින්නේ කොතනදයි කිව්වෝය. කොහෙද ඉන්නේ කියලා. ඒක ලොකු ප්‍රශ්නයක් හැබැයි. මේ කොහෙද ඉන්නේ කිව්වම නිකන් මෙහෙ ගෙදර විතරක් ඉතින් එහාටත් බලන්න කොහෙ ඉඳලාද ආවි කියන එකත් පොඩ්ඩක් අහන්න පුළුවන්. නමුත් යේසුස් වහන්සේ කියනවා ඇවිත් බලන්න. මා අනුව එන්න. follow me කියන එක තමයි කිව්වේ. ඉතින් එසේ ඔහු ගොස් උන්වහන්සේ සිටින ස්ථානයේ දැක එදින උන්වහන්සේ සමග නැවතුණේ. ගියා එදාම නතර වුණා. ඉස්සෙල්ලාම යේසුස් වහන්සේ පිළිගත්තයි කියන්න පුළුවන් දෙන්න මෙන්න. මේ දෙන්න ගිහිල්ලා ගෝලියෝ දෙන්න එතන නතර වුණා. ඒ වෙලාව දසවෙනි පය පමණ විය කියලා. ඒ වගේම මතෙව් 11 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදයේ කියනවා වෙහෙසවන්නා වූ බර උසුලන්නා වූ සියල්ලෙනි මා වෙතට එන්න. මම ඔබට සහනය දෙමි. දැන් බලන්න මේ පැහැදිලිවම කියන දෙයක් තමයි. හරි. වෙහෙසවන බර උසුලන. කවුද වෙහෙසවන්නේ? කවුද බර උසුලන්නේ? මේ ලෝකේ ඉන්න හැම මිනිස්සයාම වෙහෙසවන බර උසුලන කෙනෙක්. නැද්ද? එහෙම නැත්තම් ඔබ පොදුම ආශිර්වාද ලද්දෙක්. අපිට ජීවිතේදී මේ දේවල් ඇති වෙනවා. සමහර වෙලාවට ආත්මිකව, සමහර වෙලාවට ප්‍රාණිකව, සමහර වෙලාවට ශාරීරිකව අපිට වෙහෙස සහ බර උසුලන්ට වෙනවා. නමුත් උන්වහන්සේ කියනවා මා වෙතට එන්න. මෙතෙන්දි වැදගත් දෙයක් වෙන කාගාවටත් යන්න නෙවෙයි කිව්වේ. මොකද අපි හුඟක් මේ කිතුණුව අතරමං වෙලා තියෙනවා. තැන් වල එක එක්කෙනා ගාලේ එක පල්ලි ගානේ එහෙම නැත්නම් එක මේ සුරුවම් ගානේ හතර වටේ යන එකක් තියෙනවා. නමුත් යේසුස් වහන්සේ පැහැදිලිවම කිව්වේ මා වෙතට එන්න. මම ඔබ සැමට සහනය දෙමි කියලා. කිව්වේ නෑ කාවත් තුලින් මා වෙතට එන්න කියලා. කෙලින්ම මා වෙතට එන්න කියලායි කිව්වේ. මම නෙවෙයි කියන්නේ බයිබලයේ යේසුස් වහන්සේ කියපු දේ. ඉතින් ඒ අනුව අපිට එන්න කිව්වේ. ඉතින් මා අනුව එන්න කියන එක තමයි නැවතත් කිව්වේ. ඒ වගේම යොහාන් 14:6 සඳහන් වෙනවා යේසුස් වහන්සේ ඔහුට කියනසේක් මාර්ගයද සැබෑවද ජීවනයේද මමය. මා කරන කොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත. වෙන කිසිම මාර්ගයක් නැහැ. යේසුස් වහන්සේ කිව්වා. අපි අහලා තියෙනවා. උගාක ආගම් වල නම් කියන මාර්ගය මේකයි සත්‍ය මේකයි කියලා. නමුත් යේසුස් වහන්සේ පැහැදිලිවම කිව්වා මාර්ගය මමයි, සත්‍ය මමයි, ජීවනයේද මමයි. මෙතනදී ජීවනය කියන්නේ සදාකාල ජීවනය කියන එක. සදාකාලයටම ජීවනය කියන එක තමයි සඳහන් වෙන්නේ. ඒකල කියනවා මා ඇර වෙන කිසිම මාර්ගයක් නැහැ. මා කරනකොට මිස වෙන කිසිම මාර්ගයක් නැහැ. පියාණන් වහන්සේට දෙවියන් වහන්සේ වෙතට එන්න වෙන කිසිම මාර්ගයක් නැහැ. ඉතින් අපි සමහර වෙලාවට කිතුණුව අතරමං වෙලා වෙන මාර්ග වලින් දෙවියන් වහන්සේ වෙතට යනවා. සමහරවිට වෙනත් මාර්ග වලින් යේසුස් වහන්සේ ගාවට යන්න. අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. කෙලින්ම යේසුස් වහන්සේ ගාවට එන්න. ඔබ එහෙම වෙනත් මාර්ගයකින් යේසුස් වහන්සේ වෙතට යනවා නම් මට කියන්න තියෙන්නේ ඒක තේරුමක් නැති වැඩක්. සමහර වෙලාවට ඒක යේසුස් වහන්සේට අකීකරු වීමක් වෙන්නත් පුළුවන්. මොකද මා වෙතට එන්නේ කිව්වේ වෙන කාගාවටත් යන්න නෙවෙයි. ඒ හන්ද අපි ඒක පැහැදිලිව මතක තබා ගමු. දැන් මෙතෙන්දී අපිට අහන්න වෙනවා ප්‍රශ්නයක් සැබෑ කිතුණුවා කවුරුන්ද කියන එක. සැබෑ කිතුණුවා කවුරුන්ද කියන ප්‍රශ්නේ අහන්න ඕනේ. නේ දැන් පාස්ටර් මෙතන දේවගතුමා ඔබ මෙහෙම ඉඳගෙන කියනවා ආද ඔබ මෙහෙම කියනවා කියලා දැන් කියනවනේ කට්ටිය. එතකොට එහෙනම් සැබෑ කිතුණුවා කවුද කියලා අපි බලමු. දේව වචනයට අනුකූලව වෙන්න ඕනේ. මේ මිනිස්සු හිතලා කියන ඒවා හරියන්නේ නැහැ. හැම දෙයක්ම මේ දේව වචනයට අනුකූල වෙන්න ඕනේ. දේව වචනයට අනුකූලව සැබෑ කිතුණුවා කවුරුද කියලා කියනවා. රෝම 10:9. රෝම 10:9 දිහා බලමු. හොඳට බලන්න මේක. අපි කියවලා පොඩක් බලමු. කුමක් හේින්ද යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේයයි ඔබේ මුඛයෙන් ප්‍රකාශ කරන්නෙහි නම් දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේව මලවුන්ගෙන් නැගිටූ බව සිතින් අදහන්නේ නම් ඔබ ගලවනු ලබන්නේය. කරුණු දෙකක් එතන තියෙනවා. කරුණු දෙකක්. පළවෙනි එක ඔබේ මුඛයෙන් ප්‍රකාශ කරන්නේ නම්. දැන් මෙතෙන්දී මගෙන් ප්‍රශ්නයක් ඇහුවා එකපාරකින්.
මේ ගොළු කෙනෙක් කොහොමද කියන්නේ කියලා. දැන් මෙතෙන්දී ඇත්තෙම අර්ථය මේ කටින් ශබ්ද නගලා කියන එක නේ. එතෙන්දී කියන්නේ තමන්ගේ ඒ ප්‍රකාශය හදපතුලෙන් හදවතෙන් කියනවා නම් නේද? හදවතින් කියනවා නම් ප්‍රකාශ කරනවා නම් යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ කියලා. ඔකෙන් දෙවෙනි එක කියනවා සිතින් ඔබ අදහන්නේ නම් කියන එක හරි වැදගත්. නිකන් මේ අම්මා තාත්තා කිතුණු වූ පලියට ඒගොල්ලෝ පල්ලි ගිය පලියට ඔබ කිතුණුවෙක් වෙන්නේ නැහැ. සැබෑ කිතුණුවෙක් වෙනවා. ඔබටත් පුළුවන් ඕන නැහැ කුරුසියක් එල්ල ගන්න පුළුවන් කාරේ. සමහර නම් කනෙත් දානවා නේද? මේ ඒ කුරුසි එල්ලාගෙන සිටීමේ පලියට ඔබ කිතුණුවක් වන්නේ නැහැ. ඉතින් එහන්ද ඔබේ මුඛයෙන් ප්‍රකාශ කරන කෙනා ඔබ ඇත්තෙම ඔබේ හදපතලෙන්ම ඔබ ප්‍රකාශ කරන්න ඕනේ. කියන්නේ ඔබ ප්‍රකාශ කරන ඔබ පිළි අරගෙන ඉවරයි. ඔබ පිළි අරගෙන ඉවරයි යේසුස් වහන්සේ කියන්නේ ස්වාමින් වහන්සේ කියන එක. දෙවියන් වහන්සේ කියන එක ප්‍රකාශ විශ්වාස කරමින් කියනවා. ඒ වගේම දෙවෙනි කිව්වේ සිතින් හදපතුලෙන්ම අදහන්න ඕනේ. හදපතුලෙන්ම අදහන්න ඕනේ. කිසිම සැකයක් නැහැ. අපිට නොඑක් දේවල් අහන්න ලැබෙනවා යේසුස් වහන්සේට විරුද්ධව. නමුත් කිසිම සැකයක් තියෙන්න බෑ. ඊළඟ පදේ අපි බලමු. යොහාන් 3:16. යොහාන් 3:16 මේක අතිශයින්ම වැදගත්. මම හිතන්නේ කිතුණු ඔක්කොම වගේ කටපාඩමින් දන්න දෙයක්. මක් නිසාද දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහ ගන්නා සෑම දිනම විනාශ නොවි සදාකාල ජීවනය ලබන පිණිස. මෙතන කරුණු දෙකක් තියෙනවා. බලන්න මේකේ බැලුවාම කරුණු දෙකක් වැදගත් කරුණු දෙකක් තියෙනවා. පළවෙනි එක ඇවිල්ලා දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දුන්නා. කවුද මේ? කාගෙනද කියන්නේ? යේසුස් වහන්සේ. කවුද යේසුස් වහන්සේ කියන්නේ? යේසුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ මනුස්ස වෙසින් මේ ලෝකයට පැමිණීම. ඒ තමයි යේසුස් වහන්සේ කියන්නේ. යේසුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ මනුස්ස වෙස් අරගෙන මේ ලෝකයට පැමිණියා. ඒක ලොකු කතාවක් අපි දන්න. නමුත් අපි ටික ඉගෙන ගන්නකොට අපි වැඩියෙන් තේරෙයි. ඒක තමයි. දැන් ඇයි ආවේ උන්වහන්සේ මේ ලෝකෙට? උන්වහන්සේ කෙරෙහි අදහ ගන්නා සෑම දෙනම සදාකාල ජීවනය ලබන පිණිස. සදාකාල ජීවනය කියන්නේ මේ සමහර ඉගැන්වීම් තියෙනවා. සමහර වෙලාවට මේ ලෝකේ දැන් තියෙනවා අපි සදාකාලයක් ජීවත් වෙනවායි කියන්නේ. නැහැ. ඒක අදහස් කරන මේ ලෝකේ නෙමෙයි. සදාකාල ජීවනය කියන්නේ මේ ශරීරය මල පසුත් අපේ ආත්මය සහ ප්‍රාණය සදාකාලයටම ජීවත් වෙනවා දෙවියන් වහන්සේ සමග. එහෙම නැත්නම් වෙනත් තැනක. නමුත් අපි යේසුස් වහන්සේ පිළිගත්ත සෙනග හැටියට ඔබ මම අපි යේසුස් වහන්සේ අපේ දෙවියන් වහන්සේ ලෙස පිළිගත්ත නිසා අපි අර අනිත් තැනකට යන්නේ නැහැ. අපි කෙලින්ම අපේ මේ ශරීරයේ මලගිය අවස්ථාවකදී අපගේ ආත්මය ප්‍රාණය යේසුස් වහන්සේ වෙතටයි යන්නේ. දෙවියන් වහන්සේ වෙතටයි යන්නේ. ඉතින් එතෙන් පටන් සදාකාලිකව අපි උන්වහන්සේ සමගයි. ඒ ගැන නොඑක් දේවල් තියෙනවා පසුව අපිට ඉගෙන ගන්න. ඉතින් ඒ හන්දා දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දුන්නා. උන්වහන්සේ කෙරෙහි අදා ගන්නා සෑම දෙනාම සදාකාල ජීවනය ලබනවා කියන එක. දැන් කරුණු කිහිපයක් තියෙනවා. සදාකාල ජීවනය සම්බන්ධව වගේම යේසුස් වහන්සේ සමග ඇති සම්බන්ධකමේ අත්තිවාරම ඇදහිල්ල. හොඳට තබා ගන්න. යේසුස් වහන්සේ එක්ක සම්බන්ධකමක් තියෙනවා නම් ඔබ සැබෑ කිතුණුවෙක් නම් ඔබට ඇදහිල්ල කියන දේ තිබෙනවා. ඔබේ අත්තිවාරම ඇදහිල්ලයි. දැන් මේ ඇදහිල්ල කියන වචනේ ටිකක් අමාරුයි සමුගක් අයට තේරුම් ගන්න. මොකද්ද මේ ඇදහිල්ල කියලා මගෙන් කිහිප දෙනෙක් අහලා තියෙනවා මේ ප්‍රශ්නේ. ඉතින් අර හොඳ උත්තරයක් දෙන්නකෝ තේරෙන භාෂාවකින්. ලොකු භාෂාවලින් බයිබල් පදවලින් ලොකු වචන දෙන්න පුළුවන්. එහෙම නෙමෙයි මේ දේවගතිතුමනි දෙන්න මේ අපිට තේරෙන භාෂාවකින් කියනවා කියලා කීප වතාවක් කියලා තියෙනවා. යේසුස් වහන්සේ සමග ඇති සම්බන්ධකමේ අත්විවරම ඇදහිල්ලයි. දැන් ඇදහිල්ල කියන එක අපි මෙන්න මේ විදිහට තේරුම් ගමු. අදහන කියන වචනේ. අදහන කියන වචනයට අර්ථකථන දෙන අකුරු 4. අයන්න, දයන්න, හයන්න, නයන්න. අදහන. දැන් මේ බලන්න. පළවෙනි එක අතීතයෙන් මිදි. අතීතයේ මිදුණයි කියන්නේ අපි යේසුස් වහන්සේ හමුවෙන්ට කලින් යේසුස් වහන්සේ පිළිගන්න කලින් අපිට පරණ ජීවිතයක් තිබුණා. ඒ පරණ ජීවිතය හොඳ ජීවිතයක් නෙවෙයි. මොකද අපි නිරයට යන ගමනක ගියේ. නමුත් අපි යේසුස් වහන්සේ හමු වීම නිසා දැන් අපි සදාකාල ජීවනයේ තිබෙන සෙනගක්. ඉතින් එතකොට අපි අතීතයෙන් මිදිලා ඉවරයි. ඉතින් අපේ ජීවිතය ඒ අතීතයෙන් මිදුන විදිහට අපි ඉන්න ඕනේ, ජීවත් වෙන්න ඕනේ. ඒ වගේම දෙවෙනි එක දනින් වැටි. දනින් වැටි කියන්නේ මොකද්ද? දනින් වැටි කියන්නේ මේ නිකන් දන ගහගෙන ඉන්න එකම නෙමෙයි. නමුත් එතෙන්දී අදහස් වෙන්නේ යටත් වීම.
යටහත් වීම. දැන් සාමාන්‍යයෙන් කවුරු හරි අපි දකිනවනේ ඔය කතාවල චිත්‍රපටිවල එහෙමනේ තුවක්කුවක් එක කරනවාම දන ගහලා අත් දෙක ඔසවනවානේ. ඒ යටත් වෙනවයි කියන එක. එහෙම දෙයක් නෙවෙයි. ඒ බයට. මේක බයට නෙවෙයි. මේක ප්‍රේමයට. අපි යේසුස් වහන්සේට ප්‍රේම කරන නිසා අපි උන්වහන්සේට සම්පූර්ණයෙන්ම යටහත් වෙනවා. අන්න දනින් වැටීම කියන එකෙන් අදහස් කරන්නේ ඒකයි. වැරදි විදිහට තේරුම් ගන්න එපා. අපි ප්‍රේමය නිසා උන්වහන්සේ කෙරෙහි තියෙන ප්‍රේම නිසා ඕනෑකමින් අපි උන්වහන්සේට යටහත් වෙනවා. ඒක තමයි දනින් වැටි කියන එක අර්ථවත් වෙන්නේ. ඔතන ඊළඟට හදපතුලෙන්ම හයන්නේ අකුරට හදපතුලෙන්. හදපතුලෙන්ම කියන්නේ ආයේ මේ කිසිම සැකයක් නැහැ. සම්පූර්ණයෙන්ම මම දන්නවා සිංහල අය තරුණ අයගේ වචනයක් තියෙනවා මම මේක මේ අන්තර්ජාලයේ කියන්න කැමති නැහැ. හදපතුලෙන්ම හදපතුලෙන්ම කියන්නේ සම්පූර්ණ ස්වර්ග මොකද මේ සර්වාංගයේම කියලා කියන්න පුළුවන්. සර්වාංගයේම කියලා කියන්න පුළුවන්. ඉතින් নমස්කාර කිරීම. নমස්කාර කරනවා. අතීතයෙන් මිදී දනින් වැටි හදපතුලෙන්ම নমස්කාර කිරීම තමයි අදහනවා. ඒ කියන්නේ ඔබ සම්පූර්ණයෙන්ම යේසුස් වහන්සේට යටහත් වෙලා සම්පූර්ණයෙන්ම උන්වහන්සේට নমස්කාර කරනවා. ආයනේ ආත්මය, ප්‍රාණය, ශරීරය, මනස, යටි සිත සියලුම අවයවවලින් උන්වහන්සේට নমස්කාර කිරීම. අන්න ඇදහිල්ල කියන එක පැහැදිලි වෙනවා. දැන් අදට අපි මේ කරුණු කිහිපය දිහා බලමු. අපි ඉදිරි සතිවල මං කිව්වා කොටස් කිහිපයක් තියෙනවා. දැන් මේ අද ඉගෙන ගත්ත ටික තවදුරටත් අපි ලබන සතියේදී අපි ගෙනියමු. දැන් ඒ හන්දා ඔබ සෑම කෙනෙක් වෙනුවෙන්ම මම යාඥා කරන්න කැමතියි. ඔබ ලෝකයේ කොහේ හිටියත් මේ අවස්ථාවේදී ඔබගේ අවශ්‍යතාවය කුමක්ද කියන එක ඔබ මනසට ගන්න. සිහි කරගන්න. ඔබගේ සිහි කරගෙන ඒ තුලින් ඔබට පුළුවන් ඇදහිල්ලෙන් අදහන කියලා අපි කිව්වේ අතීතයෙන් මිදී දනින් වැටි හදපතුලෙන්ම নমස්කාර කිරීම උන්වහන්සේ ඉදිරියේ දනින් වැටි කියන්නේ දන ගහන්න කියන මේ භෞතිකව නෙවෙයි උන්වහන්සේ දේ යටහත් වෙලා ඔබගේ ඒ ඉල්ලීම ඇදහිල්ලෙන් උන්වහන්සේ වෙතට ගේන්න. දැන් මට මෙතන බලයක් නැහැ. මගේ කියලා බලයක් නැහැ. නමුත් මේ දකින්න ඔබ ඒ යාඥාව කරන අවස්ථාවේදී දෙවියන් වහන්සේගේ බලයෙන් ඔබට ඒ දේ ලැබෙන්න යනවා. ඔබ රෝගයකින් සිටිනවා නම් ඔබ අත තබලා යාඥා කරන්න. ඒ විට ඔබට සුවය උන්වහන්සේගෙන්. බයිබලයේ පැහැදිලිවම කියනවා. බොහොම අවස්ථාවලදී අපි තියෙනවා සුවය ලැබුවා මොකද යේසුස් වහන්සේ කිව්වේ? ඔබේ ඇදහිල්ල ඔබ සුව කරායි කියලා. ඉතින් හැම දෙයකටම ඔබේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා මේ මොහොතේ අපි යාඥා කරනකොට ඔබ ඇදහිල්ලෙන් උන්වහන්සේ වෙතට කියලා කියන්නේ ස්වාමීනි මම ඇදහිල්ලෙන් ඒ දේ ලබා ගන්නවා කියලා. හොඳයි මම යාඥා කරන්න. පියාණෙනි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. පියාණෙනි මේ ඔබ වහන්සේගේ දරුසෙනක මේ දැන් මේ අවස්ථාවේදී ස්වාමීනි මේ දේට සහභාගී වෙමින් සිටින මේ දරුවන්ට ඔබ වහන්සේ අත ගසන්න. ලෝකයේ කොතැනක හිටියත් ඔබ වහන්සේ ඔවුන් සමගයි. ඔවුන් ඔබ වහන්සේ පිළිගෙන ඇතනම් ඔබ වහන්සේ ඔවුන්ගේ හදවත තුල වැඩ වසනවා. දැන් ස්වාමීනි ඔබ දන්නවා. ඔබ වහන්සේ දන්නවා ඔවුන්ගේ අවශ්‍යතාවයන්. ඒ අවශ්‍යතාවය වුන් ඔසවන අවස්ථාවේදී පියාණෙනි ඔබ වහන්සේගේ වචනයට අනුකූලව ඇදහිල්ලෙන් ඔවුන්ගේ ඇදහිල්ල නිසා ඔවුන්ගේ ඒ අවශ්‍යතාවය සුවවීම වේවා අන් කිසි දෙයක් වේවා ස්වාමීනි සෑම දෙයක්ම ඔවුන්ට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ලැබුණාය කියලා අපි ඇදහිල්ලෙන් ප්‍රකාශ කරනවා ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. දැන් ස්වාමීනි අද ලැබුවා මේ වචනය ස්වාමීනි ඒ වචනේ තුලින් අප සැමට ආශිර්වාද කරන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. දැන් ඊළඟ සතියේත් අපි මේ වෙලාවට ඔබගේ නිවසට එනවා. මතක තබා ගන්න ඔබට මේ ආශිර්වාදයක් ලැබෙනවා නම් ඔබ ඒ ආශිර්වාදය ලබා ගන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ දේ ලබා ගන්න. ඒක ඔබට උරුම දෙයක්. මතක තියාගන්න. මම හැම වෙලෙම කියන්නේ මේ දෙයක් තමයි ඔබ කර්මකාරයෙක් නෙවෙයි ඔබ උරුමකාරයෙක්. ඔබට කර්මයක් නැහැ ඔබට තියෙන උරුමයක්. හරි. හොඳයි ඒ නිසා අපි විශේෂ නිවේදනයක් වගේ දෙයක් කියන්නේ. ඔබට යම් කිසි දෙයක් කියන්න තියෙනවා නම් අපිට මේ Facebook එකේ ඔබ මේ දකිද්දි කමෙන්ට් එකක් දාන්න. අපිට ඒ දේ ලැබෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබට ඔබ වෙනුවෙන් යාඥා කරනවා. ඔබගේ යාඥා ඉල්ලීමක් තියෙනවා නම් එවන්න. අපි ඒ වෙනුවෙන් යාඥා කරනවා. ඒ වගේම ඔබට යේසුස් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා කියලා අපි කියනවා. දැන් අපි ඉවත් වෙමු.
වත්ීමේ යාඥාමව කියන්න ඔබට හාලෙලූයා. දෙවියන් වහන්සේගේ ප්‍රේමයද යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහයද ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමද ඔබ සමග සදාකල් හිම වේවා. අපි නැවත හමු වෙන තෙක් ඔබ සැමට ජේසු වේදායි.